द्वितीयांपि बुद्धं शरणं गच्छामि द्वितीयांपि धम्मं शरणं गच्छामि द्वितीयांपि संघं शरणं गच्छामि तृतीयांपि बुद्धं शरणं गच्छामि तृतीयांपि धम्मं शरणं गच्छामि तृतीयांपि संघं शरणं गच्छामि पानातिपाता वेदमणि सिक्खापदं समादयामि अदीनादाना वेदमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचार वेदमणि सिक्खापदं समादयामि मुसावादा वेदमणि सिक्खापदं समादयामि वेदमणि सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु वक्ता गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गुणोपेतं धम्मस्य कालो अयं गतः धम्मस्य कालो अयं गतः धम्मस्य कालो अयं गतः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मानसिकाच संपत्ति देवलोके च यादति यावन्निर्भान संपत्ति सद्गुणेति गौरवनीय सुजाता पंडित आंदोलन से वरद प्रमुख बिहार महासंघ में श्रद्धा कामी में मास हसरा मेकिंग मार्केट
මහා පුණ්‍ය කර්මයන් සිදු කරලා මේ පොහොය දවස ඉල් පොහොය දවස මේ පින්කමේ අවසාන කාලයේ තමයි දැන්පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් අපේ දිනේශ් සම්පත් මැතිතුමාගේ දායකත්වයේ තමයි අනිකුත් සමාජීය න්‍යායයන් වහන්සේ එවැගේම සමාජීය නෝනා මහත්මිය විශේෂයෙන් පින්වත් තුනුවන් අත්තුළු ජීවුන දිනාගේ එකම ස්වභාවයේ මේ පින්කමේ අපේ විජාත පඬිතුක ආනන්දවන් වහන්සේගේ අනුශාසනා පරිදි අනිකුත් මේ පින්කමට සම්බන්ධ වෙන සියලුම සදහවත් පින්වතුන් දායක පින්වතුන් මේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් තමයි මේ වස්සාන කාලේ මහා පින්කම් රාශියක් සිද්ධ කරන්න භාග්‍ය උදාර කරගන්න. ඉතින් වත් ආරාධනා කරපු මොහොතේ ඉඳලා විශේෂයෙන් අපේ විද්‍යාව පන්තිලා ආන්දෝලන වහන්සේ එවාගෙම මෙවර ඒ විද්‍යාව ආන්දෝලන වහන්සේගේ ඒ අනුශාසනාව පත්වේ අනිකුත් මහා සංඝරත්නය එකුත් පාදාන කරගෙන සාකච්ඡා කරලා වත් ජීවය කටින ජීවය මේ විහාරස්ථානයේ පස්සමාගාන පදුම ආන්දුවන් වහන්සේ පූජා කරනවා කියන තීරණය ගත්තා. ඉතින් ඒක මගේ ලොකු භාග්‍යයක්. ඔබ හැමදෙනාගේම ලොකු භාග්‍යයක් ඇටියෙද මම සැලකනවා. එනිසා දැන් මේ වස් කාලේ මේ පොයේ අවසන් වෙනවා. නමුත් එදිනෙදා සමාජයේ ජීවිතේ මේ වස් මාස මේ කාලවල සිදු කරපු කුසල දහම් වගේ ඒ පිළිවෙත දිගටම මම අපි අනුගමනය කරනවා කියන හිත ඇති කරගත්තොත් ඒකේ ආනිසංස මහත්ඵලයි මහානිසංස. ඒ නිසා දැන් මේ වස් කාලේ වස් සමාදන් වීමේ මහා සංඝරත්නය මේ අයට තමන්ගේ තියෙන එකමුතු භාවය කරගන්න, සමගිය ඇති කරගන්න, තමන්ගේ තියෙන සුගතභාවය ඇති කරගන්න එක පැත්තකින් මාර්ගය කරනවා. තවත් පැත්තකින් තමන්ට මල් පූජාවන් සිද්ධ කරන්න, බුද්ධ පූජාමය පින්කම් සිද්ධ කරන්න. ඒ වගේම ධර්ම දේශනාමය පින්කම් සිද්ධ කරන්න. බෝධි පූජාමය පින්කම් සිද්ධ කරන්න. ඒ වගේම කිරියාහාර පූජා ආදී පින්කම් සිදු කරන්නට මාර්ගය කරනවා.
සෑම සතියකම සෙනසුරාදා දවසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ පින්බිමේ අපේ සුජාතා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙන් සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් සිද්ධ කරන්න යෙදුණා. ඉතින් මේ ආකාරයෙන් බලනකොට මේක ආනිසංස මහත්ඵලයි මහානිසංස. පින්වත්නි, වත් සමාදන් වෙන භික්ෂුන් වහන්සේගේ ඒ පිළිවෙල කොහොමද අනුගමනය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කරලා පෙන්නලා තියෙනවා. ඒ වත් කාල මෙසි සමය කියලා සඳහන් කරන්නේ අපි වත් සමාදන් වෙලා ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාගේ සහභාගීත්වයෙන් අපි ඒ පොය සීමාවේ ඒ සියලුම කටයුතු සිද්ධ කරලා සාම මොහොතකදී අදිෂ්ඨානයක් ඇති කරගෙන තමයි සියලු ඉරියව් පවත්වන්න උත්සාහ ගැනීමක් සිදු කළේ. පන්සලේ නික්ම වෙනකොට අපි අයං වස්සාන කාලෝ කියලා ඒ අපට පිළිපදින්න තියෙන අනුශාසනාවල් හොඳට මෙනෙහි කරලා ඒ පදියුතු ඒ පිළිවෙත් සිද්ධ කරන්නට උත්සාහ ගැනීම සිදු කළා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලය එදා නාගිත මහරහතන් වහන්සේ විවුසිලියාපත් මහා රහතන් වහන්සේලා 500ක් සමග අනෝතත් විලේ බුදුරජාණන් වහන්සේගේ මූලිකත්වයෙන් රැස්වුණා. ඉරත් වෙලා බුදුරජාණන් වහන්සේ මේ නාගික හාමුදුරුවන් රහතන් වහන්සේ සඳහන් කරනවා තමන් වහන්සේ පෙර ජන්මේ කරපු කටින පින්කම් පිළිබඳව සඳහන් කරන්න කියලා ඒකේ ආනිසංස පැහැදිලි කරන්න කියලා අනුශාසනා කරනවා. ඒ අනුව මේ නාගිත රහතන් වහන්සේ කල්ප 91කට පෙර විපස්සී බුදුහාමුදුරුවන්ගේ ශාසනය මහා ධනවත් කුලයේ හැම පැත්තෙම ආජ්‍ය වෙච්ච සත්‍වික ගෙදරක හොඳ ප්‍රභූවරයෙක් කියලා උපත්ති ප්‍රභූ සත්තා එමයාගේ චිත්ත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතනේ මුල් වෙන්නේ හැම දෙයකටම කාටත් උදව් උපකාර කරන්නේ. සිල් සමාදන් වෙනා ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ඒ වගේම
දුගී මගේ ජාතකයන්ට ඒ වගේම සමාජීය පැත්තෙන් ඒ සමාජයේ වෙන්න තියෙන ඒ සියලුම යහපත් කටයුතු විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන් ඒ වගකීම් මේ සියලුම කටයුතු බොහෝ හොඳ සිද්ධ කරමින් කාලය ගත කරමින් සිටිනවා. පොහොය දවසට සිල් සමාදන් දවස අටවක පොහොයට සිල් සමාදන් දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන ඒ ධර්මය ශ්‍රවණය කරලා පැහැදීමක් ඇති වෙලා ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය ඒ වස්සාන කාලේ යාගේ මූලිකත්වයෙන් බස් ආරාධනා කරලා ඒ සියලුම වතාව සිද්ධ කරන්න බොහොම යොගුසුළු වුණා. ඉතින් ඒකේ අදිස්ථානයක් ඇති කරගන්න. මොකද අදිස්ථාන? මම කවදා හෝ දවසක මේ කරන කුසලයේ ආනිසංස හේතුවෙන් ආසවක්ඛේනා ඒ කියන්නේ විසුද්ධියාපත් මහරහතන් වහන්සේ මට මේ තුලින් භාග්‍යවත් වෙන මොනවත් බලාපොරොත්තු වුණා වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නේ නිවනටම තමයි සිත පාදාගන්න නිවන් මඟ පසක් කරන්න තමයි අනුශාසන කරන්නේ. ඉතින් ඒක කොහොමද සිද්ධ කරලා තියෙන්නේ? සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කියන්නේ සම්මත ලෝකේ තමන්ගේ ජීවිතේ ගෙනියාම සඳහා කිසිම ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තු නැහැ. කිසිම ලාභ අපේක්ෂාවක්. එකම ඉලක්කය තමයි විමුක්තිය සාක්ෂාත් කරගන්න. අන්න බලන්න ඒකේ ආනිසංස හැටියට. දේශනාවේ සඳහන් වෙනවා. කල්ප 83ක් ඒ වගේ සක්විති රජ වෙලා සිටියා කියන සඳහන් වෙනවා. මේක ආනිසංස සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ඊළඟ තෞතිසා දිවුලෝ අධිපති හැටියට 34 වාරයක් සක්විති රජ වෙලා ඒ වගේම තමයි ඉපදෙන හැම ආත්මයක මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබුවා හැම දෙයකින්ම ආද්‍ය වෙච්ච ජීවිතයක් ගත කරන්න භාග්‍ය උදාර කරගෙන ඒ වගේම තමයි ඒකේ ආනිසංස හැටියට භෞතික සම්පත් වලින් ඒ වගේම පරිවාර සම්පත් වලින් මේ හැම දෙයකින්ම ආද්‍ය වෙන විදිහට
සියලු දේවල් වලින් සම්පූර්ණ වෙච්ච ජීවිත තමයි බොහෝ ආයුෂ වින්දනය කරන ජීවිත තමයි ගත කරලා තියෙන්නේ මේ සෑම අවස්ථාවකදී. ඉතින් අපි හැමදෙනාම කල්පනා කරන්න ඕනේ. අපි දැන් මේ කාලවකවානුව තුළ මේ පහුගිය මාස 4 තුළ යම් යම් විපරිණාම දේවල් මේ ලෝකෙ සිදු වුණා. ඒ ලංකාවේ යම් දේවල් සිදු වුණා. නමුත් ඒ දේවල් සිදු වුණා කියලා මේ පින්වත් පිරිස ඒවා ඉදිරියේ පසුබට වුණා. ඒවා ඉදිරියේ තමන්ගේ මනස සලකගත්තා. තමන්ගේ මනස තව තවත් ශක්තිමත් කරගෙන විශේෂයෙන් මේ සින්දිමේ සියලුම මහා සංඝරත්නය හැම පැත්තෙම අවශ්‍ය කරන සිව්පස්සේ නොපිරිහෙලා හොඳට හොයලා බලන්න. අපේ දිනේෂ් මැතිතුමා, එතුමාගේ මෑණියන් වහන්සේ, එවාගේම එතුමාගේ ස්වාමිතිය, මැතිණිය, එවාගේම දායක සභාවේ අපේ ලේකම්තුමිය ඇතුළු අනිකුත් ඒ නිලධාරීගොල්ලෝ සියලුම දෙනා හොඳට එකතු වෙලා සාමූහිකත්වයෙන් මේ පින්දිමේ මේ සියලු කටයුතු ඒ අවස්ථාවට ගැළපෙන විදිහට සෞඛ්‍ය ආරක්ෂාව සහිත ඒ පනවපු නීති පද්ධතිය, ඒ නීති රාමුව ඇතුළත මේ සියලු කටයුතු සිද්ධ කරන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵල ඔබ හැමදෙනාම ඒක ප්‍රතිඵල මේ වික්ෂුව විශේෂයෙන් අපේ විජාත හාමුදුරුව, අපේ අනිකුත් පොඩි හාමුදුරුවෝ ඒ සියලු අය ඒ පින්කම් මාලාව සිදු කරපු කාලවකවානුව මහා කුසල් සිද්ධ කරගන්නවා. ඒ නිසා මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණාවෙන් දේශනා කළ ගම්භීර ධර්මයේ කෙරෙහි තියෙන අචල ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාව මුල්ුනේ කොහොමද? විශේෂයෙන් පින්වතුනි, මේ විශ්ව ඇතුළත ඔබ හැමදෙනා මේ සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ කරපු ඒ කුසල් ශක්තිවල ප්‍රභාස්වරතාවය තමයි මේ ඉස්මතු. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ප්‍රමාදය, අප්‍රමාදීව කටයුතු කරන කෙනා මේ උතුම් සැපය මේ ප්‍රායෝගික ධර්ම තුළින් මතු කරගන්නවා. අනේ නිසා ඒකේ එක් තැනක සඳහන් වෙනවා මේ කටිනේ තියෙන ආනිසංස කොපමණද කියලා. මහා මේරු පර්වතය පිරෙන්න සිවුරු පිරිකර පූජා කළා.
මේ කටින ආනිසංසය මේ කටින කාලේ මේ වස් කාලේ කරන පින්කම් වල ඒකින් 1000ක් කලක් ඒ වගේ පින්කම් ඒ 1000ටම වඩා ආනිසංසයි මේ කටිනේ ආනිසංස පින්කම් මේ වස් කාලේ කරන පින්කම් ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ දර්ශනයේ කෙරෙහි ඒ ශ්‍රද්ධාව ඇති වෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන හැමදෙනා කඨින චීවරේ විශේෂයෙන් ඒකට අවශ්‍ය කරන එක නූල් පන්දු එක ඉදිකටුවක් මොකකින් හරි මේ කඨින චීවරයට මේ කඨින පින්කමට දායකත්වය දක්වනවා කල්ප දාන ඒ ආනිසංස ලැබෙනවා කියලා තවත් තැනක සඳහන් කරනවා විතියෙන් පර්වතයක් නිර්මාණය පූජා එවාගේම රිදියෙන් ස්තූප නිර්මාණය කළා අටමිකා බඹලෝදක් 84000ක් දෙගර විහාර හදලා ඒ ලබන කුසල් වලට වඩා පින්කම් වලට වඩා මේ කටින යෙතින ආනිසංස මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. ඒ වගේම තමයි ඒකේ තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න තාක්කල් තමන් පසුපස එන සෙවණැල්ලෙ තමන්ට සතර අපායට වැටෙන්න. තිරිසන් අපායට වැටෙන්න, പ്രേත අපායට වැටෙන්න, අසුර අපායට වැටෙන්න, නිරයට වැටෙන්න මේ සතර අපායට නොවැටි තමන්ගේ ඒ උතුම් සැපය තමන්ට භුක්ති විඳින්න පුළුවන් කියලා සඳහන් වෙනවා දේශනා. ඒ නිසා මේකේ ආනිසංස මෙපමණයි මෙච්චරයි කියන සඳහන් කරන්න බැහැ. එච්චරටම ආනිසංස බලයි මහානිසංස. දැන් අපි තවත් ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරමාර්ථ පැත්තට යොමු හොඳයි කියන කතාව. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කන්දානං වික්කවේ වෛදම්මා සංඛාරා අප්පමාදේන සක්වාදී. එළඟ ඒකට මාර්ග බුදුහාමුදුරුවෝ බොහොම හොඳට පැහැදිලි කරලා මහා කරුණාවෙන් දේශනා කළා. ඒ මාර්ගත සුද්ධ කරගෙන යන්න ඕන කවුද? තමාගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟ. ගැලවෙන මාර්ග බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකට අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය නෙවෙයි. ලෞකික පැත්තේ තියෙන්නේ බලාපොරොත්තු. යමක් කරනකොට ඒකේ ඇත්ත බලාපොරොත්තුවක් ඇති වෙන ප්‍රවණතාවය මේ විශ්වයට තිබුණා. ඔබ හැමදෙනාටම තිබුණා. ඒ කියන්නේ මේ විශ්වත් මේ සංස්කාර ඔබ හැමදෙනාමත් මේ සංස්කාර. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංස්කාරේ පරිසරන්නට
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංසාර ගමන බයදකි. බය දැකලා මෙන්න මාවත මේ මාවත සුද්ධ කරගෙන යන්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ කියන්නේ මොකක්ද? ධර්මයේ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් හරහා සිතට එන චෛතසික ධර්මයන් දකින්න. එහෙම තමන් විසින් තමන්ගේ බුද්ධිය මෙහෙवला තමන්ව ස්වයං විමර්ශනයක ස්වයං විවේචනයක ස්වයං නිරෝධායි තමන්ගේ සිතට එන්නේ අකුසල චෛතසික ධර්ම පොදේ වෙලකමත්. හැබැයි ඉතින් දන් දෙනකොට මේ වගේ පින්කම් වලට සම්බන්ධ වෙනකොට පන්සිල් සමාදන් වෙනකොට පන්සල අත්තාංග උපෝධ සීලේ සමාදන් වෙනකොට ඒ සීල් සමාදන් වෙන මොහොතේ ඒ සීලක පිළිපදලා තියෙනවා. නමුත් ඒක පන්සලෙන් එළියට ගියහට පස්සේ ඒ පිළිවෙත නැත්තම් ඇති වැඩක් තියෙනවා. ඒක හරියට හොදෝද මඩේ දැම්මා. ඒකෙන් වෙන්නේ කොහොමද? තමන්ගේ බුද්ධිය තුළින් උදේක නැගිට පැදුරේ රැට නිදාගන්න යන සතර ඉරියව්වෙදී මේ බුද්ධිය ආධාර කරගෙන කරන හැම කටයුත්තක් සිතන හැම සිතිවිල්ල සම්බන්ධකම් පවත්වන සෑම මොහොතකදී යෝනිසෝ මනසකාරය කරනවා. ප්‍රතිඵල අද්භූතයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහා ගම්භීර ධර්මය. මේ ගම්භීර ධර්මය තමන්ගේ බුද්ධිය තුළින් අවබෝධ කරගන්න උන්කී අකුසලයක් කරන්න දෙක පහළ වෙනවා. මේ වික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම කොච්චර සංසාර සැරිසරමින් එන ගමන මනුෂ්‍ය වෙලා නම් නෙමෙයි. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුර්ලභංච මනුස්සත්ත මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලැබලා හරිම දුර්ලභයි. කන කැස් බෑවා දියසුදුරෙන් අහසකට. ඒ නිසා තමන් විසින්ම තමන්ව නිරීක්ෂණය කරන්න. තමන්ගේ සියලු දේවල් ගන්නේ තමා. දැන් මේ වික්ෂුව පිළිබඳව ඔයත්තන්ට සහතික දෙන්න බෑ. ඔයත්තන් පිළිබඳව මේ වික්ෂුවට සහතික දෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර සත්‍ය විවංග සූත්‍රයේ තියෙනවා ආත්තාපි සම්පජානෝ කතිමා විනේය ලෝකේ අවිද්‍යා දුක්ඛ දෝමනස්සාන කායේ කායානුපස්සී විහෙරති. කය පිළිබඳව තමන්ගේ මේ බඹයක් පමණ ශරීර කූඩුව පිළිබඳව තමන්ගේ බුද්ධිය මෙහෙवला තමන් ස්වයං විමර්ශනය කිරීමේ අන්න එතකොට තමන් ඒ කය ආරක්ෂා වෙන විදිය කයට තියෙනවා මොනවද මේ ශරීර කූඩුවේ තියෙන්නේ මේ කයට තියෙන්නේ මේ පංච ඉන්ද්‍රිය
මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන තමයි අපි මේ සියලුම භාගයේ අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නේ. ඒ නිසා ඒවා ඉෂ්ට කරගන්නව කොහොමද? අන්න මාවත බුදුහාඳුරු පෙන්නලා දෙනවා. සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පය තුළ පිහිටුවා ගන්න. අන්න එහෙම පිළිවෙත අනුගමනය කරනවා. අර සිහිය පිහිටුවාගෙන ලුවන් ශක්ති ප්‍රමාණය සමන් ඉන්න උත්සාහයක් ගන්නවා. බැසිකිලියේ මේ පිළිවෙත අනුගමනය. තමන්ගේ බුද්ධිය තුළින් මේ පිළිවෙත අනුගමනය කරනවා නම් තමන්ට පුළුවන් සමාධි සොය මතු කරගන්න මේ කායානුපස්සනාව තුළින්. ඉරියාපත භාවනා ගතේ සිටේ නිදින්නේ සුත්තේ ජාගරිතේ මේ සතරේදී අවුවේදී ඉන්න උත්සාහයක් ගන්නවා නම් පින්වතුනි වරදින්න පුළුවන්. වරදින්න දෙන්නේ නැහැ. වරදිනකොටම දකිනවා සිහියෙන් ඉන්නවනම් දොරටුපාලයක් සත්‍යමයි. සත්තා ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. විවි ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. සමාධි ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. මේ පිළිවෙත අනුගමනය කරනවා. සද්ධා ඉන්ද්‍රිය, විවි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය බල ධර්මපා තමන් මේ පිළිවෙත උඩට අනුගමනය කරන්න අර මුහුද ගැඹුරට යන්න නිශ්චල වෙනවා වගේ බොහොම ගැඹුරෙන්ම තමන්ට පුළුවන් ඒ උතුම් සැපයම කරගන්න. එහෙම පිළිවෙතක් අනුගමනය කරනවා නම් පින්වතුනි මේ ලෝකේ කවුරු උන්චි අකුසලයක් කරන්නේ මේ සියලු දේවල් සිදු කරන්නේ මේ විශ්ව ඇතුළු ඔබ හැමදේම මුලා වෙලා ආපු නිසායි. දැන් නුමුලාව කටයුතු කරන්නේ. නුමුලාව කටයුතු කරන මාවත බුදුහාමුදුරුවෝ පොතට පැහැදිලි කරලා පෙන්නලා දෙනවා. ඒ මාවත සුද්ධ කරගෙන යන්න ඕන තමයි. තමන් ඒක සුද්ධ කරගෙන යන ශක්ති ප්‍රමාණය බාහිර සැප බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද බාහිර මේ පංච ඉන්ද්‍රියන් කරහා ගන්න සැප සදාකාලික සියලු දේවල් තාවකාලික. අන්න ඒ පිළිවෙත අනුගමනය කරනවා. ආස්ථාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දුක්ඛ දෝමනස්සා වේදනා පස්සී විහෙරති. ශරීරයේ වේදනාවක් ඇති වෙන හැබැයි සුට්ටක් මේකට භාවනාවක් තියෙනවා. සතර ඉරියව්වෙන් නිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා මේ ඉරියව් හතර පිළිවෙත් පුරන්නමෝ. එක ඉරියව්වකින් හිටියාම අනිත් ඉරියව්ව යෝනිසෝ මනසිකාරය නෑ. එක ඉරියව්වක යෝනිසෝ මනසිකාරය බද්ධ පරිසරය. එහෙමද? සෑම ඉරියව්වකදී හැම දෙයකටම ඔරොත්තු වෙන පෞරුෂය ඇති කරගන්න මේ සතර ඉරියව්. දක්ෂ සතර ඉරියව්වෙම ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඕනම දෙයකට ගන්න. අන්න ඒ වගේ. අන්න එතකොට තමයි හැම දෙයකින්ම තමන් ශක්තිමත් වෙන්නේ. එතකොට ශරීරයේ වේදනාවක් එන්න පුළුවන් භාවනා කරනකොට. වේදනාව ඉදිරියේ තමන් කැළෙන්නේ. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා සඳහන් කරනවා. ඒවා සම්මුතියට සඳහන් කරලා තියෙනවා. සත්‍යත්‍යයක් ඇති. සාමික සුඛ වේදනා, සාමික දුක් වේදනා, සාමික අදුක්ඛම සුඛ වේදනා ඒවත් අඳුනගන්න. එලා නිරාමික සුඛ වේදනා, නිරාමික දුක් වේදනා, නිරාමික අදුක්ඛම සුඛ වේදනා ඒකත් එහෙම. මොකද නිරාමික කියන්නේ භාවනා කරනකොට දුරට තමන්ට
ඒ භාවනා කරනකොට යම් යම් අපහසුතාවයන් එන්න පුළුවන්. මේ විශේෂිත පාදාන්තද කොහෙන් මේක දන්නේ? නුහුරු දෙයක් කරන්නේ. අන්න ඒක තමයි එක ඉරියව්වකට සීමා කරන්න හොඳ නැහැ. ඒ භාවනාව ඉදිරියදා ජීවිතයේ තමන්ගේ ජීවිතයට ඖෂධයක් කරගන්නවා. ශරීර කූඩුට නාවනවා, කවනවා, පොවනවා, අන්දවනවා, සරසවනවා. ඒ හා සමානයි. මේකත් තමන් ආධාර කරගන්න. අන්න එතකොට දෙකම සමබරය. තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ ධර්මයත් එක්කයි. ධර්මීය මානසිකාරය. ධර්මයත් එක්ක තමයි තමන් සියලු කටයුතු තමන් හිත කරන්නේ කොහෙද? කෙලෙස් තවන ජීවිතේ. අන්න එතකොට තමයි දුනාස් දේශනා කරන්නේ. ධම්මෝ කවේ රක්කති ධර්මචාරය. ඒක හොඳට තමන් පුරුදු වෙන්න උත්සාහ ගන්නවා. ඔය බුරුමේ කරන භාවනාව තමයි ඔය සතරේදී යොමු කරන භාවනාව. ඒ භාවනා කරන අත්ත වශයෙන්ම කියනවා නිවස් කාලේ කිසිම මම බුරුමේ වස් සමාදන් වුණා. ඒ වස් කාලේ අපිට කිසිම කෙනෙක් එක්ක සම්බන්ධකමක් නැහැ. අඩුම තරමින් ඕල් එකක් ලංකාවට ආවා. ඒත් දෙන්නේ නැහැ. මම සියාඩෝ ඇවිල්ලා පිටිපස්සෙන් ඉඳලා ඒක නතර කරා. එළියට යන්න දෙන්නේ. හරි හොඳට ඩිසිප්ලින් තියෙනවා හොඳට තියෙනවා. සතරේ පාන්දර 3:00ට අවදි වෙන්නේ. පින්දපාත යන්න ඕන පාන්දර 5ට. ඒකේ ප්‍රතිපල තියෙනවා. වගේ තමයි ජපාන. ඒත් එහෙම. ඩිසිප්ලින් හරි. දානේ අරන් එනවා. දානේ අරන් එනකොට දානේ විලාව ගන්නවා ඒගොල්ලෝ. කොහොම දානේ කරන ලෑස්ති කරනවා. යාම ලෑස්ති කරනවා. ඉන්නවා උදව් කරන්න ප්‍රස්තාන කරන්න කෙනෙක්. දොරට පොඩි තත්ත්වයක්. පොඩි ඉන්නේ. හරි. ඔහොම කියන්න බෑ. යෝනිසෝ මනසිකාරේ පිළිවෙලක් අනුගමනය කරනකොට ඒකට සූදානම්ෙන් ඉන්නේ. අර දානේ අරන් ඉන්නේ කොහොමද? ඔය පුතු කියන හරියේ ඉඳලා සෑහෙන දුරක් හිස පියාගෙන දන ගහගෙන ඉන්නේ දානේ. එතකොට මම මේ දානට කැපකරුද? මම මේ දානේ දෙන අයට වැදුම් පිදුම් කරන්න මම කොච්චර කැපකරුත් වෙලා ඉන්නේ. මම හෘද සාක්ෂිනිස්ම වැඩ කරනවා. ආනිසංස හොඳට මෙලා කරනවා. හොඳ සැපයක් ලෝකේ. ඒ වගේම තමයි මේ පින්බිලේ සුජාත හාමුදුරුවන්ගේ ආශිර්වාද අපේ අනිකුත් හාමුදුරුවන්ගේ ඒ සහයෝගය ලැබුණා. බොහෝම හොඳට පිළිගන්නවා. ඒක හදවතින් බොහොම හොඳ සත්‍යික විදියට සරු අස්වැන්නක් වෙලා තිබුණා. ඒ අස්වැන්න ඒ සැපය විනාශ නොවන සැපයක් තිබුණා. ඒ නිසා මේ සැපය මේ සතුට භුක්ති විඳින කවුද උදව් කරන්නේ? කවුද මේක දායකත්වයේ දෙන්නේ? සුජාතා හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනාවේ දායකත්වයේ දක්වපු ඒ පින්වත් සිළු දෙනාගේම මූලිකත්වයෙන් මේ නායක සභාව ඇතුළු සියලුම මේ පින්බිමට සම්බන්ධ වෙන හැම දෙනාම මහා ආනිසංසයක් ලබා ගන්නවා. මහා මිල කරන්න බැහැ. ආනිසංසයක් ඔබ හැම දෙනාම ලබා ගන්න කියලා ඔබ හැම දෙනාම සතුටු වෙන්න. සතුට තමයි සබ්බන් රසං ධර්ම රසං. සියලු රසයන් කරදවල ලබන රසය තමයි ධර්ම රසය.
ඒ සැපය සීමා රහිත ඒ සැපය තමයි බුදුහාමුදුරුවෝ බික්ඛු බික්ඛුනී උපාසක උපාසිකා සිවණක් පිළිසද මස් කරගන්න කිව්වේ. අන්න එහිම එකක් ඇති කරගන්නවා නම් අර ආත්තාපි සම්පජානෝ සතුමා විනේය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. දුක දෝමනස්ස භාවයක් ඒ සියල්ලක්ම එන්නේ නැහැ. එනකොටම දකින්නවා දැකලා එතනම ප්‍රහාණය කරන්න ශක්තියම කරන්න. අර ඉන්ද්‍රිය බල ධර්මම ප්‍රබල. අන්න ඒ පිළිවෙත තමයි තින්වතුනි අපි කවුරු අනුගමනය කරන්නේ. ඒ වගේම තමයි ආත්තාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ 84000 ධර්මස්කන්ධේ එක අකුරක්වත් නැහැ. අඩුවක් කියලා කියන්නේ එකක්වත් නැහැ. හැම වචනයකම අරහම් පාඨයක 84000 ධර්මස්කන්ධයක ගැඹෙලා එච්චරම උත්තර. මේක අවබෝධ කරගන්න නම් යම් ශ්‍රාවකයෙක් ඒ ශ්‍රාවකය අනුන්ට ඇඟිල්ල දිස්සන්නේ නැහැ. අනුන් විවේචනය කරන්නේ නැහැ. කවුද විවේචනය කරන්නේ? තමන්ව විවේචනය කරනවා. තමන් කොතනද ඉන්නේ? මං කොච්චර දුරට මා තුලින් මාව දකින්නවද? එහෙම නේද අපි කිරිය යුත්තේ? එහෙම නේද මා සිටිය යුත්තේ? එතකොට නේද මට හෘද සාක්ෂියක වැඩ කරනකොට ඉස්සල්ලාම සැපේ මුක්ති විඳින්නේ කවුද? කවුද මුක්ති විඳින්නේ? තමා. ඉතින් කවුරුවත් කරන්නේ? තමන්ගේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙලා ඒ කරන යහපත් කටයුතු සිද්ධ කරලා ඒක ඉස්සල්ලාම තෘප්තිය ලබන්නේ තමයි. ඒ වගේම තමන්ගේ හිත දූෂණය කරගෙන තමයි තවත් කෙනෙකුට චෝදනා කරන්නේ. තමන් වලේ වැටිලායි තවත් කෙනෙක් වලේ වස්තවන. එහෙමයි බුදුහාමුදුරන් කාලේ සිටියා. බුදුරජාණන් වහන්සේලා සිටියානේ. අපිටත් එනේක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා සෑම දෙයක්ම සමාතුලින් තමන් ස්වයං විමර්ශනයක යෙදෙන්න ඕනේ. කතා බහ කරනකොට, අසුරු විසුරු කරනකොට ඒ කෙනාගේ ගති ලක්ෂණ වලට අනුව තමන් අර දක්ෂ වෛද්‍යවරේ දක්ෂ ක්‍රීඩකයෙක් වගේ. දැන් මෙයා ඉන්නේ මෙහෙම. දැන් මෙයාට මම ඉන්න ඕනේ මේ විදිහයි. ඒක අර පරසිද්ධ විඥානඥානෙ තියෙනවා. පෙර සියාම දකින්නවා. ඇතිවෙන ස්වභාවය වපසරි දැකලා ඒ තැනට සුදුසු විදිහට මේ ප්‍රඥාව යොදලා තමන්ගේ හිත සුවපත් කරගෙන අරයා කෙරේ අනුකම්පා. මොකද මේ වික්ෂුව ඇතුළේ ඔබ අපි හැම දිනම උඩකින් වැටුන්නේ නැහැ කියන්නේ. උඩකින් වැටුණා නැහැ. මේ අගාධේ හිතියේ. මේ අගාධේ සතර අපායේ මේ වික්ෂුව ඉපදුනා. ඔබ හැම දිනම ඉපදුනා. එහෙනම් නැවත එදෙන්න යනවා. දැන් අපි යන්නේ කොහොමද? උඩුගම්බල. උඩුගම්බල පීනන බුදුහාමුදුරු දේශනා කළා. ඒ මාව සුද්ධ කරගෙන යන්න ඕන තමන් විසින්. ඒ ගමන තමන් යනවනම් බාහිරේ කට බලාපොරොත්තු වෙන්නේ. ලද දෙයින් සතුටු වෙන හිතක් ඇති කරගන්න. අල්පේච්ඡ ජීවිතේ ගත කරන්න පුළුවන්. සුබර ගතිය තියෙනවා.
තමන්ගේ යුතුයකම් කොටස ඉෂ්ට කරනවා සමාජයේ වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් ආත්ම දාන වෙනුවෙන් සෑම දිනකට එක හා සමසත්ත සමසීල සමත්‍යාග සමප්‍රඥා සෑම දිනකට වරදින්න පුළුවන්. වැරදි නැති කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ මහා බුදුන් වහන්සේ. ඉන්දියා ඉන්න කවුරු මාර්ගයේ මතකී. ඒ නිසා වරදින්න මම පෙරදුනේ නේ. අන්‍යතනේ ඉන්ද්‍ර කීලයක් නොසලී සිටි සම්මුතියට දරුවා සම්මුතියට ස්වාමි පුරුෂයා සම්මුතියට සහෝදරයෝ කවුරු ආගන්තුකයෝ හොඳයි ආගන්තුකයෝ නෙවෙයි ආගන්තුකයෝ මේක අවකාශික අම්මලනවා ඒක අවකාශික කූඩුවක් මේ කූඩුවෙන් කොහාට යයිද කියලා කියන්න බෑ ඒ නිසා මේ පංචේන්ද්‍රිය ලැබිලා තියෙනවා මන්ද බුද්ධික භාවයෙන් තොරයි අංග විකල භාවයෙන් තොරයි ඒ නිසා නැවතත් ඔතෙන්ට වැටෙන්න පුළුවන් මේකයි වය පංචේන්ද්‍රිය නැහිම වෙන්න පුළුවන් මන්ද බුද්ධික භාවයට පත් වෙන්න පුළුවන් අඳුන ගන්න බැ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන් මේක රෝගයකට ආකාරයක් මේක රෝග ආකාරයක් එනිසා වහවහ හිතකිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් වන්නාසේ මේ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව තමන් පිළිවෙත් පුරනවා නම් උන් නෑම දෙයකට උන් නෑම තැනකට ඔරොත්තු දෙන හිතක් වරදින්න වැරදි නැති කෙනෙක් ඒ නිසා අන්නේ පිළිවෙත අනුගමනය කරනවා නම් තමයි ඔබ හැමදෙනාම මේ උතුම් නිවන් මඟ පහත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා එහෙම හිතක් ඇති කරගත්තොත් කවුද ඒක ආකර්ෂණය වෙන්නේ? කවුද ඒ තමන්ට සම්බන්ධකම් පවත්වන්නේ? වෙන කවුරුවත් නෙවෙයි. තමන්ට ආකර්ෂණය වෙන්නේ දෙවිගොල්ලෝ. සම්‍යක් දෘෂ්ටික දෙවිගොල්ලෝ ඉන්නවා පාරිස්සා පුරුෂ දෙවිගොල්ලෝ ඉන්නවා ඒ දෙවිගොල්ලෝ හොයාගෙන යන එකයි අර අසුචි කොටට නිලමැස්ස වහනවා වගේ අසුචි කොටට බල්ලා ඉව කරලා යනවා වගේ ඒ කාරණා අර අකුසලේ බල වැඩි කෙනා කවුද ආකර්ෂණය වෙන්නේ යක්ෂයෝ ප්‍රේතයෝ පිසාචයෝ කුම්භාණ්ඩයෝ ඒගොල්ලෝ තමයි ආකර්ෂණය. අපෙන්ට දෙවිගොල්ලෝ සාදුකාර දෙමින් තමයි තමන්ව ආරක්ෂා කරන්නේ. මොකද කරන කුසල සහ මනෝමෝදම් කියලා ඒගොල්ලන්ගේ දිවියැසින් වර්ධනය කරගන්න. ඒගොල්ලන්ගේ නිවන් අවබෝධ කරගන්න එක හේතුපාදක කරගන්න. බලන්න කොච්චර ආනිසංසද කියලා මේ. එහෙම පිළිවෙතක් අනුගමනය කරන්නයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. එහෙම පිළිවෙතක් අනුගමනය කරන ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ දේශනා කළා. මුදට නිින්දයයි. සුඛං සුපති සුවසේ නිදා ගන්න පුළුවන්. සුඛං පටිමුඤ්ජති සුවසේ අවදි වෙනවා. න පාපකං සුපින්නම් පස්සති නරක හීන පේන්නේ හිනේ බය වෙන්නේ ඇයි පතර ඉරියව්වෙදිම කමටහනක් කරගෙන තමන්ගේ ශරීර කෝඩුව කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මේ සතර දේම තමන් අනුගමනය කරලා බලන්න පුළුවන්. ඒක සීමා රහිතව කරන්න බැරි වුණා. තමන්ගේ ජීවිතයේ ඒක අංගයක් කරගන්න. ඔය ශරීර කූඩ තමන්ට පුළුවන් කමකට කරගන්න. කැම ටික ඔකට දෙනකොට බයිද පටික්කුල භාග මෙනෙහි කරන්න. පිළිකුල් භාවනා මෙනෙහි කරන්න බැයි. වැසිකිලි කැසිකිලි කරනකොට
ඔය ශරීරේ නාවනකොට අනේ නාලාවරලා ආයි අනිත් පැත්තට බලන ආයි දාලිද දෙක තමයි ස්වභාවය. අර ගලාගෙන යන දිය පහලකින් ජලය ගන්නකොට ඒ ගන්න ක්ෂණය තුල චිත්තක්ෂණ 17කට වඩා දෙනකින් මේක ඡේ වෙනවා. මේ හිත ඡේ වෙනවා. මේ ශරීර කූඩු ඡේ වෙනවා. යං කිංචි සමුදය ධම්මං සප්පත්තං නිරෝධ ධම්මං නිරෝධය දකින්න පුළුවන්. විරුද්ධ වෙන එක දකින්න පුළුවන්. මේ පංච ඉන්ද්‍රියන් කරා ගන්න ඇල්පෙන කියන දේවල්. තින්කොතුනේ හරිම ප්‍රභාෂරයි. හරි ප්‍රභාෂර මනසකින් තමයි ඉන්නේ. කිසිම මොහොතකදී වරදින්නේ නැත්තේ නෑ. වරදිනකොටම දකින්න. පීන පයින් කොටම දකින්න. දැකලා හරි පීලට ගන්න. ඒකයි තමන් පිළිබදව දන්නේ තමන් පමණයි. තමන්ගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟයි. ගැළවෙන මාව පෙන්වලා දුන්නා. සුද්ධ කරගෙන යන්න ඕන. සුද්ධ කරගෙන යන්න කෙලවර තමන් වපරුදු බීජයට අනුව අර සෝමනත් භාගත ඥාන සම්පූර්ණ සංස්කාරකට ඇති කරගෙන ඒ කුසල් දහම් සිද්ධ කරන නෙක්ඛම්ම සංකල්පනා වලට පිළිගන්නේ. අවිහිංසා සංකල්පනා තමන්ගේ හිත දුරට ප්‍රභාෂර කරගෙන හිංසාවක් පීඩාවක් කිසිවෙකුට වෙනවට කැමතිත් නෑ. අන්තවාදී අදහස් ප්‍රකාශ කරන්නේ හැමදිනාගේම යහපත දක්වන. අව්‍යාපාද සංකල්පන තරහ කියන එක සම්පූර්ණ තමන්ට පුළුවන් පාලනය කරන්න. අතුරුයි සත්‍යය. හිතේ දැති ගැනීමක් ඇති වෙන්නේ. ලොමුද හැගැනීමක් ඇති වෙන්නේ. බයක් ඇති වෙන්නේ. සෑම මොහොතකදීම තමා තුළින් තමන් දකින්න. චිත්ත ඒකාග්‍රතාවය සබා ගන්න පුළුවන්. චිත්ත තමන්ට ඕන විදිහට තමන් පාලනය කරලා තියෙනවා. ඒ කියන්නේ සංහාව පාලනය කරලා තියෙන එක. මෙතෙක් කල මේ විශ්ව ඇතුළේ මේ සංසාරේ ගතිමින් නැරෙන හේතුව මේ සංහාව කියන එක තමයි. ඕනෝ වදිකා නන්දිරාග සහගතා තත්ත්ව තත්ත්ව අභිනන්දනි සෙය්‍ය විදාන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාමෙට තියෙන කැමැත්ත නැවත නැවතත් භවය බලාපොරොත්තු වෙනවා. අනේ පින්වතුනි නැවත භවයක් බලාපොරොත්තු වුණාට ඒක නම් බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. ඒක පෘථග්ජනයන් ඒ ස්වභාවය තමයි. මම පෘථග්ජන භාවයෙන් දෙකින් උත්සාහ ගන්නවා නම් හෘද සාස්ත්‍රිකව වැඩ කරනවා නම් මම කොච්චර දුරට පිළිවෙතක් අනුගමනය කරනවද කියලා මා තුළින් දකිනවා නම් සමාජ පුළුවන් මේ බාහිරේ මේ ඇස්වලට පේන දේවල් ලෝකෙ සිදුවෙන දේවල් දැකලා ලෝකෙ අහන්න තියෙන කණෙන් අහන්න තියෙන දේවල් දැකලා ඒවා කොච්චර දුරට Tamanට අයහපතට Tamanගේ හිත කොච්චර දුරට එකකින් බෑරේනවද හිතට යම් කිසි මොන වගේ අසහන දේවල් දෙන්නේ මේක තමයි මේ කාම ලෝකේ ස්වභාවය. කාම ලෝකේ නවීන තාක්ෂණ මෙබලන් වර්ධනය වෙන්නේ මේවට තාක්ෂණය කියලා කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේකට අවිද්‍යාව කියලා. අවිද්‍යාව වර්ධනය වෙන්න මිනිසා විසින්ම විනාශ වෙන යෝගයක් ඇති වෙන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ජීවමාන. දීනදාසේ පොතල් රජුරුවන්. දැන් ඒක තමයි මේ සිදුවීම. එනිසා මේ අවිද්‍යාව කියන ඕගය ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න. ශ්‍රාවකයා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මා කරණ යන ශ්‍රාවකයා ප්‍රඥාව මොකවද? මතස කියන එක බහැර කරන්න. මතස කියන්නේ කොහොමද? නිත්‍ය සුඛයි මම මගේ ආත්මය. එතන ඒක ඉලක්කයට ඒක මුල් කරගෙන තමයි සම්පූර්ණෙත් මෙතෙක්. බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රකල්පේ. යහපත් දෙයක් කරනකොට ඒකත් බලාපොරොත්තු. තවත් එකක් එක සංයෝජන ධර්ම 10ක් තියෙනවනේ. ඒ 10 තියෙන තාක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලංගත පරාමාස කාමරාග පටිගේ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිද්‍යාව. අන්තිමට තියෙන්නේ මාන. 7 වෙනිය. මාන්නේ තියෙනවා. මට වඩා ඉහළින් යන්න බෑ. මට ඒකට කැමැත්ත නැහැ.
මිම්මක් තියෙනවා. ඒක අභිභවාදියෝ එහෙම තමයි මේ කාම ලෝක ස්වභාවය. එහෙනම් මම කොතනද ඉන්නේ කියලා මා තුලින් මා දකින්න ඕන පින්නේ. මා තුලින්. අන්න එතකොට තමයි බුදුහාමුදුරු දේශනා කරන සංයෝජන ධර්ම 10. ප්‍රමාණිකව තමයි ශේ කරන්නේ. එහෙම ශේ කරගෙන කටයුතු කරනකොට හරි ප්‍රභාෂ්‍යල මනසක් ඇති කරගන්න පුළුවන්. ඒ සැපය ලෝකයා රන් රිදී මුතුමැණික් පරිවාර සම්පත් භෞතික සම්පත් තිබුණා. ඒ සියලු දේවල් මිල කරන්න පුළුවන්. නමුත් මේ අභ්‍යන්තරේ මේ උතුම් පිළිවෙත අනුගමනය කර ලබන සැපය මිල කරන්න බෑ. මේ සැපය ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, රජුගෙන් විනාශයි. අනිත් බාහිරින් ගන්න සැප යල්ලක්ම පාවපාලික. අතට ගත්තේ තමයි යනවා. හිතට ගත්තේ පමණයි රැකගෙන යන්නේ. මේක සෑම මොහොතකදීම මෙනෙහි කරනවා. මරණානුස්සති භාවනාව මෙනෙහි කරනවා. ඔය ශරීර කූර්ව තමන්ට කමඨහනක් කරගෙන. පිළිකුල් භාවනාව මෙනෙහි කරනවා. අසුබය මෙනෙහි කරනවා. තමන්ට කැමති විදිහ සමාජ වෙන දෙයක් තමන්ට දවසේ ඒ කාලයක් යොදාගෙන ඒ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ ගන්නවා නම් ඒක අවබෝධ වෙන්න හරිම ප්‍රභාෂ්‍යව සොයක් තමන්ට ලබා ගන්න පුළුවන් පුළුවන් හුදකලාව. මොකද ඊට වඩා ලොකු සැපයක් මෙතන තියෙනවා. මෙතෙන්ට මේකේ ව්‍යාපාරිත්‍ය ක්‍රියාදිරකදී වායුවලට මුතු වෙන තාක්කල් මේකට අවශ්‍ය කරන ඉන්ධන පහසුකම් ටික දෙන්න ඕන නිසා මේකේ නඩත්තුව මේකේ අවශ්‍ය කරන දේවල් මේකේ තියෙනවනේ යම් ප්‍රජාවක් ඒ ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන ටික තමයි දෙන්නේ. ඒකට සංහාවක් නැහැ, කැඩරකමක් නැහැ. ඒ සියලු දේවල් වල යථාර්ථය හැම ක්ෂණයකම දකින්න තමයි ඒ සියලු දේවල් පරිමෝචනය කරන්නේ අල්පෙන සිද්ධලා කියන්නේ. කරලා බලන්න පිළිගන්න. කොච්චර සැපයක් තියෙනවද? අන්නේම හිතක් ඇති කරගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ උතුම් සැපයේ තමන්ගේ විමුක්තිය සමාධිය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. එනිසා